හරි පුතේ මේ ගාන හරිනම් හරි දාගන්න හැදුවේ නැත්තම් හදාගෙන යන්නකෝ ඊළඟ ගානට 10 වෙනි ගාන 10 වෙනි ගානට යන්න පොඩ්ඩක් කල්පනා කරන්න තියෙනවා ගණිතය කියන්නේ එහෙම තමයි ගණන් එහෙම තමයි සුට්ටක් හිතන්න තියෙනවා පුරුදු වෙන්න ටිකක් හිතන්න 10 වෙනි ගාන දහවෙනි ගාන කවුරු හරි හැදුවා නම් හරි කියන්න මට 10 වෙනි ගාන කවුරුන් හෝ හදලා නම් හරි කියන්න මට එක්කෙනෙක් හරි හැදුවා නම් 10 හරි කියන්න පුතේ මට ඉන්නේ නැද්ද අයිඩියා එකක් 10 වෙනි ගාන හදන්න අයිඩියා එකක් ඉන්නේ නැද්ද තාම හෝ ගාලා හදනවද මංජුල හැදුවා නේද පුතේ හැදුවා හරි එහෙනම් මං හදන්නද මොකද කියන්නේ මං හදන්නද තව පොඩ්ඩක් ඉන්නද මං හදන්නද තව පොඩ්ඩක් ඉන්නද ඕන එකක් කරන්නද 10 වෙනි ගාන එහෙනම් අහගන්නකෝ පංචාශ්‍රිත අභ්‍යන්තර කෝණ අතර අනුපාතය අභ්‍යන්තර සාධනීයවා අපි බලමු පුතේ අභ්‍යන්තර කියන්නේ ඇතුලේ කෝණ පහ පංචාශ්‍රිත ඇතුලේ කෝණ පහ නේ අනුපාතය දෙකානු දෙකානු තුනානු හතරානු හතර දෙකානු දෙකානු තුනානු හතරානු හතර හරි එහෙනම් පුතේ මම මේක 2x කිව්වොත් මේක 2x කිව්වොත් මේක මොකද්ද මේකට 2x දැම්මොත් මේකට මොකද්ද දාන්නේ නේද අපි හිතමු මේක 2x එහෙනම් මේකත් 2x නේ මේකට 3x නේ මේකට 4x නේ මේකත් 4x ඔක තේරුණාද කියන්නේ ඔව් සර් තේරුණා නේද අපි බලමු පංචාශ්‍රේ අභ්‍යන්තර කෝණ එකතුව මොකක්ද අපේ සූත්‍රය අභ්‍යන්තර කෝණ එකතුව හොයන සූත්‍රය කියන්න මට අභ්‍යන්තර කෝණ එකතුව හොයන ගුණ කිරීම n ඍණ 2 180යි n කීයද දරුවනේ n කීයද 5යි නේද අඩු කිරීම 2 180යි 5න් 2ක් 3යි 180 ඒවා 3 540යි 540යි හරි එහෙනම් අභ්‍යන්තර කෝණ පහම එකතු කරමු
මේ පස් දෙනාම එකතු කරොත් කීයද 540යි නේද මම ලියනවා 2x ධන 2x ධන 3x ධන 4x ධන 4x මෙන්න මේ කෝණ ටික එකතු කරොත් 540යි 540යි නේ අභ්‍යන්තර කෝණ පහ එකතු 540 නේ දැන් පුතේ මේ x ඒවා ටික එකතු කරන්න 2යි 2යි 4යි 3යි 7යි 4යි 11යි 4යි 15යි x සමානයි 540යි දෙපැත්තම බෙදන්න 15 15ට 15 කැපෙනවා 540 බෙදීම 15 15 3යි 45යි 90ට 15 6යි එහෙනම් x සමානයි අංශක 36යි x සමානයි අංශක 36යි මේ උත්තරේ ආවද පුතේ කාට හරි මේක ආවද කාට හරි ආවා නේද පූර්ණට ආවා හොඳයි දරුවනේ හොඳයි හදාගන්නකො එහෙනම් මේ රූපයක් ඇඳ ගන්න කටුවට ඇඳගෙන හදාගන්නකො ඔයාලට පුතේ මං හරි ආදරෙන් කියන්නේ මං 6ට පන්තිය පටන් ගන්නකොට පන්තියේ හිටියේ 20 දෙනයි දැන් ඉන්නවා 29 දෙනෙක් ඒ කියන්නේ 9 දෙනෙක් පරක් වෙලා සම්බන්ධ වෙලා තියෙන්නේ ගණිතය කියන්නේ මුල ටිකට හිටියේ නැත්නම් අග මැද තේරෙන්නේ නැහැ. මුල ටිකට හිටියේ නැත්නම් මැද අග තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාලා පුතේ වගකීමෙන් වැඩ කරන්න. කම්මැලි වෙන්න එපා. සර් වෙලාවක් කිව්වොත් හරියට පටන් ගන්නවනේ. බලන්නකො මම හැම පන්තියෙම ඒ කියන වෙලාවට පටන් ගන්නවා. ඔයාලා පුරුදු වෙන්න වෙලාවට සම්බන්ධ වෙන්න පන්තියේ. ඒවා පුරුදු වෙන්න නේද? හරි හදාගන්නකෝ. හදපු අයත් 11 වෙනි ගාන 11 වෙනි ගාන නේද? ඊට පස්සේ ඔයාලා පරක් වෙලා සම්බන්ධ වෙලා ගණන් හදනකොට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා තේරෙන්නේ නැහැ කියලා. නේද? ඒ නිසා පන්තිය 6ට නම් 6ටම සම්බන්ධ වෙන්න. හරි පුතේ හරි 11 වෙනි ගාන ද්වාදශාස්ත්‍රය පාද කීයද දරුවනේ ද්වාදශාස්ත්‍රයට පාද කීයද 12යි 12යි හදන්න බලන්න අචිනියුවා 11 වෙනි ගාන හදලා උත්තරේ දාන්න පුතේ 11 වෙනි ගානේ උත්තරේ දාන්න පූර්ණ අචිනි ඊට කලින් ඒවලා කවුද ඒවලා නේද අචිනි අකින්දු ඒවලා පූර්ණ ඒවලා සදනි ඒවලා සිනි ඒවලා ඉසිනි මම පුතේ වාට අලුත් ටියුට් එක එවලා නේද තියෙන්නේ ඉසිනි ඔව් සර්
හරි පුතේ හරි. ද්වාදසාශ්‍රය පාද 12යි. දානිදු එව්වා ද්වාදසාශ්‍රය පාද 12යි. ද්වාදසාශ්‍රයක බාහිර කෝණ එකිනෙකට සමාන වේ. ඉන් එක් කෝණයක වූ මාරලේසි බාහිර කෝණ. පුතේ ද්වාදසාශ්‍රයට බාහිර කෝණ කීයද? ද්වාදසාශ්‍රයේ බාහිර කෝණ කීයද? 12යි. 12යි නේද? බාහිර කෝණ ගානයි පාද ගානයි කෝණ ගානයි හැම වෙලාවෙම සමානනේ. පාද කෝණ හැම වෙලාවෙම සමානයි. එහෙනම් ද්වාදසාශ්‍රයට බාහිර කෝණ 12යි. මං මේ ද්වාදසාශ්‍රය අඳින්න බෑනේ පුතේ. පාද 12ක් තියෙන එකක් අම්මෝ නේද? වෙලාවක් යනවානේ. හිතේ මවා ගන්නකො. ද්වාදසාශ්‍රයේ බාහිර කෝණයක් x. එහෙනම් බාහිර කෝණ 12ම කීයද? බාහිර කෝණයක් x නම් බාහිර කෝණ 12ම කීයද? 12යි. ඔය 12x කියන්නේ කීයද? ඔකේ බාහිර කෝණ ටික ඔක්කොම එකතු කරොත් කීයද? අංශක 360යි. අංශක 360යි. අංශක 360යි. දැන් දෙපැත්තම 12න් බෙදන්න. 12ට 12 කැපෙනවා x සමානයි අංශක 30යි. x සමානයි පුතේ අංශක 30යි. ඔන්න බාහිර කෝණය හෙව්වා. එච්චරනේ නේද? එච්චරයිනේ. හරි. 12 වෙනි ගානත් එවන්න. 12 චතුරාංගී එව්වා උත්තර නේද? හරි. පූර්ණ ඊළඟ ගාන උත්තරේ නේද ඔය එව්වේ? හරි දරුවෝ හොඳයි. පාස්මි රචනීය වෙලා දානිදු ශේෂදී අඩු කරනකොට වැරදුනා 130ක් ඇවිල්ලා තියෙනවා. ඉසිනිය වෙලා සදනී අකිඳු පූර්ණ ආචීනි ගොඩක් අය වල හොඳයි. හරි පුතේ හරි. ඊළඟට යන්නකො මේ ගානට. එතන අංශක 18 තියෙන්නේ දරුවනේ. අංශක 18 තියෙන්නේ එක් බාහිර කෝණයක් අංශක 18ක. එහි පාද ගන්න සොයන්න. හොයාගත්තද පාද ගණන? right. සදනි ඔය වන්නේ උත්තරේ. හරි පුතේ හරි. 12 වෙනි ගාන. මම හොයා ගන්නවා බාහිර කෝණ ගණන. බාහිර කෝණ ගණන. කෝණ ගණනයි පාද ගණනයි සමානනේ. අපිට හොයන්න කියන්නේ පාදනේ.
මට කියන්න පුතේ බාහිර කෝණ සියල්ලේ එකතුව බාහිර කෝණ සියල්ලේම එකතුව ඕනෙම එක කීයද වයුනි කියන්නකෝ වයුනි ඕනෙම එක බාහිර කෝණ ඔක්කොගේම එකතුව කීයද කීයද පුතේ බාහිර අංශක 360යි අංශක 360යි එක් ඔක්කොම අංශක 360යි බාහිර කෝණ ඔක්කොම එකතු කරොත් 360යි එක් බාහිර කෝණයක් අංශක 18යි එහෙනම් මෙයාගේ බාහිර කෝණ ගාන හොයාගන්න මොකද කරන්න ඕන ඔක්කොම එකතු කරොත් 360යි එකක් අංශක 60යි එහෙනම් බාහිර කෝණ ගාන හොයාගන්න මොකද කරන්න ඕනේ 360න් 80ක් අඩු කරනවා 360න් 80ක් හරි ඒ සචින්තගේ උත්තරේ තව ටිකක් හිතන්න පුතේ හොඳට තේරුම් ගන්න බාහිර කෝණ ඔක්කොම එකතු කරොත් 360යි ඔව් ඒකනේ නේද මොකද කරන්න ඕනේ මම මෙහෙම කියනවා මම පොල් ටිකක් ගේනවා පොල් ගෙඩි ටිකට මට යනවා රුපියල් 360 එක පොල් ගෙඩියක් රුපියල් 18යි මම ගෙන පොල් ගෙඩි ගාන හොයන්න කිව්වොත් මොකද කරන්නේ බාහිර කෝණ ඔක්කොගෙම එකතුව 360යි එක බාහිර කෝණයක් අංශක 18යි එහෙනම් අංශක 18න් බෙදන්න ඕනේ නේද 18 ව 1යි 36ට 18 ව 2යි කෝණ 20යි කෝණ ගාන පාද ගානට සමානයි එහෙමනම් පුතේ පාද ගණනක් කීයද පාද ගණනත් 20යි පාද ගණන කෝණ ගණනට සමානයි එවනම් පාද ගණනත් 20යි right හරි උත්තරේ නේද හරි තව චුට්ටයි තියෙන්නේ ඊට පස්සේ අපට අලුත් පාඩමට යන්න පුළුවන් අපට සතුටු වෙන්න පුළුවන් මේ ගැටලු මැද්දේ වුණත් අපි පාඩම් ටික කරගෙන යනවා අනිත් පැත්තෙන් ඔයාලා මං කියන විදිහට ගණන් හදමින් පන්තියට සම්බන්ධ වෙනවා නම් ගණිතයේ සම්බන්ධ ගැටලුවක් නැහැ මං කිසි දෙයක් අඩු නැතුව ගන්නලා තියෙනවා ඔයාලා හොඳට කරගත්තා නම් ඒකයි මං උත්තර මට එවන්න කියන්නේ හරිද යන් ඊළඟ ගානක නෙවෙයි මාතෘකාව සාවිදි බහුවාස්ත්‍ර ලියා ගන්න මාතෘකාව සාවිදි බහුවාස්ත්‍ර සාවිදි බහුවාස්ත්‍ර ලියා ගන්න මාතෘකාව සාවිදි බහුවාස්ත්‍ර කාට හරි කියන්න පුළුවන්ද සාවිදි බහුවාස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා සාවිදි බහුවාස්ත්‍රයක් කියන්නේ මොකක්ද කාටද කියන්න පුළුවන් මොකක්ද දරුවනි මෙයා සාවිදි බහුවාස්ත්‍රයක් මෙයා සාවිදි බහුවාස්ත්‍රයක් මෙයා සාවිදි බහුවාස්ත්‍රයක් සාවිදි බහුවාස්ත්‍රයක් මෙයා සාවිදි බහුවාස්ත්‍රයක්
මේ මං අදීවි සවිදි බහුවාස්ත්‍ර මේ මං ඇඳ ඔක්කොම සවිදි බහුවාස්ත්‍ර එහෙනම් සවිදි බහුවාස්ත්‍ර කියන්නේ මොනවද? ඔයාලා කියන්නේ පාද සියල්ලම සමාන බහුවස්ත්‍ර. හරි. පාද සියල්ලම සමාන බහුවස්ත්‍ර. එහෙනම් මම මෙහෙම කියනවා. මෙන්න මේ ඇඳපු රූපය මොකක්ද කියන්න මට? මම මේ ඇඳපු රූපය මොකක්ද? මේ රූපය මොකක්ද? මොකද්ද පුතේ මේ රූපේ නම? මෙයාගේ නම. ඔව් රොම්බසය. රොම්බසය. රොම්බසයේ පාද හතර සමානයි. නමුත් මෙයා සවිදි බහුවස්ත්‍රයක් නොවේ. සවිදි බහුවස්ත්‍රයක් නොවේ. පාද සියල්ල දිගින් සමාන වූ වාට බහුවස්ත්‍ර සවිදි බහුවස්ත්‍රයක් වන්නේ නැහැ. එහෙනම් මොකක් වෙන්න ඕනේද? සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සංයුක්ත වූ තල රූපයක්. පුතේ බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. මං සවිදි බහුවස්ත්‍රයක්. අපි 7 පන්තියේ ඉගෙනගෙන තියෙනවා. සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා මං අහනවා. අර ඉස්සෙල්ලා උත්තරේ කිව්ව එක්කිනාගේ භාගයක් තියෙන උත්තරේ. භාගයයි තියෙන්නේ 50%. ඔව් හරි මට තේරෙනවා. පැහැදිලි අඩුයි සිග්නල් අඩුින්ද වෙන්නේ. එයා කියන්නේ අන්න හරි. පාද විතරක් නෙවෙයි පුතේ. පාද සියල්ලම සමාන වෙන කෝණ සියල්ලම සමාන වෙන බහුවස්ත්‍ර තමයි සවිදි බහුවස්ත්‍ර වෙන්නේ. ලියාගන්න. පාද සියල්ල සමාන. ලියාගන්න පුතේ. මාතෘකාව ලියලා තියෙන්නේ සවිදි බහුවස්ත්‍ර කියලා. හරි. ලියාගන්න මෙහෙම. පාද සියල්ල දිගින් සමාන වන පාද සියල්ල දිගින් සමාන වන හා කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වන කෝණ සියල්ල විශාලත්වයෙන් සමාන වන බහුවස්ත්‍රය සවිදි බහුවස්ත්‍රයයි. right කියලා මේක ඇඳ ගන්න පුතේ. ඔය ටික ඇඳ ගන්නකෝ. ඔය තුන ඇඳ ගන්නකෝ. ඉක්මනට ඇඳ ගන්නෑ. ඉක්මනට ඇඳ ගන්න. මතක තියාගන්න. පාද සමාන වෙන්න ඕනේ. කෝණ සමාන වෙන්න. ඔය ටික ඇඳ ගන්නකෝ. ඉක්මනට ඇඳ ගන්න පුතේ.
සර් මට සිග්නල් නැතුණා කොතනද යන්නේ? අපතේ මට සිග්නල් නැතුණා කොතනද යන්නේ සර්? හරි පුතේ සවිදි බහුවස්ත්‍ර කියලා ලියලා මේ තුන ඇඳගත්තද දරුවෝ? නෑ සර්. ඉක්මනට ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න. ඇඳගත්ත අය පුතේ 13 වෙනි ගාන 13 වෙනි ගාන හදලා එවන්න මට උත්තරේ. මම කියලා දෙන්න ඕනේ නෑ. කියලා දෙන්න ඕනේ නෑ. හසින්ත ජයරුවන් සර් ඊයේ උද්ඝෝෂණය තිබුණා. තිබුණා නම් හොඳයි. හැබැයි පුතේ ඔයාලගේ දෙමව්පියෝ කැමැත්තෙන්ද දන්නේ සහභාගී වුණේ නේද? හරි 13 වෙනි ගාන හදලා උත්තරේ වන්න පුතේ. මොකද්ද මේ උද්ඝෝෂණය ගැන කිව්වේ නේද? හරි. ඒක ඕනේ නෑනේ. අද පන්තියට අදාළ නෑ. ඒක පුතේ මෙහෙම එකක් තියෙනවා නේද? මට ඉතින් කට තියාගෙන ඉන්නත් බෑ ඔවා කියනකොට. උද්ඝෝෂණය මෙහෙම එකක් තියෙනවා. දැන් ඇත්තටම අපි නිදහස් අධ්‍යාපනයේ කන්නංගර මැතිතුමා හඳුන්වා දුන්න නිදහස් අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනය කියන්නේ පුතේ ඕනෑම දුප්පත් දරුවෙකුට මුදල් වියදම් කරන්නේ නැතුව ඉගෙන ගන්න අවස්ථාවක් සලසා දීම. ඔයාලට එහෙම හැකියාව තියෙනවා. දැන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්ද මුදල් වැය කරන්නේ නැතුව? පුළුවන්ද? බෑ සර්. දැන් ඇයි බැරි? නේද? ඇයි බැරි? අපි හින්දා. සර් ධර්මද්දර මුදල් කියයි අර මුදල් කියයි. අපි සල්ලි අරගෙන ගන්නවා නේ? අපි සල්ලි අරගෙන ගන්නවා. ඉතින් හරි හොඳ නැති වැඩක්. හරි හොඳ නැති වැඩක් නේ? අපි ඔයාලගෙන් සල්ලි අරගෙන ඔයාලට උගන්වනවා නේ? හරි හොඳ නැති වැඩක්. මාත් හරි අකමැත්තෙන් කරන වැඩක්. හරිම අකමැත්තෙන් කරන වැඩක්. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. අපිට හම්බ වෙන වැටුප අරගෙන අපිට කාලා බීලා ඇඳලා ඉන්න බැරි නම් අපි වෙන මොනවා කරන්න නේ? ඉතින් හරි අකමැත්තෙන් කරන වැඩක්. ඒ නිසාම ඔයාලා දන්නවද ඉස්සරහට වෙන්න දේ? දැන් හැම පන්තියකම ටයිප් සෙටින් ගණන් වැඩි, print out වැඩි, ඩුප්ලෝ කරන්න ගාන වැඩි. හැම පන්තියකම මේ දවස්වල අපේ සාකච්ඡා කීපයක් තිබ්බා. ඒ ආයතන වෙනින් කියන්නේ පන්ති ගාස්තු වැඩි කරමු කියන කතාවම තමයි කියන්නේ. දැන් පහුගිය දවස්වල ඒ සර්ලා කිව්වා කමන්නේ අපිට පාඩු වුණත් මේ ටිකේ වැඩි කරන්න එපා. මොකද දෙමාපියොත් හරි අමාරුවෙන් මේ වියදම හරි දරන. හැබැයි එන අවුරුද්දේදී ඔයාලට තේරෙයි අනිවාර්යයෙන්ම හැම පන්තියකම පන්ති ගාස්තු වැඩි වෙයි. ඔයාලට තවත් ඔයාලගේ ගෙවල් වලට තවත් මේ බර වැඩි වෙයි. ඉතින් මේක නතර කරන්න නම් වෙන්න ඕනේ මොකද්ද? අපි පුතේ ඉස්කෝලේ යන කාලේ ටියුෂන් පන්ති තිබ්බේ නෑ. අපිට ඉස්කෝලේ හොඳට ඉගෙන ගන්න අවස්ථාවක් තිබ්බා. නේද?
ඉස්කෝලෙන් ඉගෙන ගන්න අවස්ථාව තිබ්බා. ඉස්කෝලෙන් හොඳට ඉගෙනගෙන ගෙදරට ගිහලා අපි නිදහසේ ළමා කාලේ ගෙවුවා. ඔයාලා හරි අවාසනාවන්තයි ඒක නැති වෙලා තියෙනවා. ඒකට නම් ඉස්කෝලේ කියන එක හොඳ තැනක් කරන්න ඕනේ. හොඳ තැනක් කරන්න ඕනේ. එහෙම උනේ නැත්තම් තව තවත් ඉස්සරහට මේ වගේ නෙවෙයි සල්ලි නැති දෙමව්පියන්ගේ ළමයිට ඉගෙන ගන්නව බැරි වෙයි ඉදිරියේ නේ. ඉතින් ඉස්කෝලේ හොඳ තැනක් කිරීම තමයි මේ වර්ධනීය අරමුණ. වර්ධනීය අරමුණ. ඉතින් අපිට ගෙවන පඩිය මදි නම් අපි ඉතින් මෙහෙම ටියුෂන් කරලා සල්ලි හොයා ගන්නවා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් අපි කැමැත්තෙන් කරන වැඩක් නෙවෙයි. අපි දුක් විඳලා අවුරුදු 25ක් විතර ඉගෙනගෙන අපිට ජීවත් වෙලා කාලා බීලා ඉන්න වැටුපක් ලැබෙන්නේ නැත්නම් ඉතින් අපිත් හරි අසරණයි. හරි අකමැත්තෙන් කරන වැඩක් නේද? හරි. අපි මේ බලන්නේ මේ ගාන හදමුකෝ. මේ ගාන හදමුකෝ නේ. right. හරි නේද? අපරාධ කාලය නේද? 4 වෙනි ගාන. පහත සඳහන් එක් බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල එකතුව සොයන්න. නෑ ඒක නෙවෙයි. ගානක් පැටලුණා. පාද 15ක් ඇති සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා. එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. 13 ගානක් පැටලුණා නේද? right. පාද කීයද? 15. පාද 15. හරි හොඳට හිතට ගන්න දරුවනේ. හොඳට හිතට ගන්න අපි මේක හොඳට හදමු. පාද 15ක් ඇති බහුවස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා. පාද 15ම අඳින්න බෑ පුතේ මට ඈ. පාද 15ම අඳින්නේ නෑ. පාද 15ම අඳින්නේ මම කොහොම අඳින්නම්? පාද 15ම අඳින්න මට බෑ. මම කොහොම යන්නේ? පාද 15ම අඳින්න නැතුව ඔහොම යනවා. හිතන්නකෝ පුතේ මේකට පාද 15ක් තියෙනවා කියලා. මෙයාට පාද 15ක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් අහනවා බාහිර කෝණයක අගේ. බාහිර කෝණයක අගේ. මට කියන්න දරුවනේ ඔයාලා බාහිර කෝණයක අගේ හොයාගන්න. මෙයාගේ බාහිර කෝණ කීයක් තියෙනවද කියන්න? පාද 15 නම් බාහිර කෝණ කීයද? 15යි. 15යි නේ. 15. බාහිර කෝණ 15ක් තියෙනවා. මට කියන්න එක් බාහිර කෝණයක අගේ හොයන්නේ කොහොමද? එක බාහිර කෝණයක අගේ හොයන්නේ කොහොමද? 360 15න් බෙදෙනවා. very good දරුවෝ. බාහිර කෝණ ඔක්කොම එකතු කරොත් 360යි නේ. බාහිර කෝණ ටික ඔක්කොම එකතු කරොත් අංශක 360යි නේ. බාහිර කෝණ 15යි නේ. එක බාහිර කෝණයක අගේ හොයන්න මොකද කරන්නේ? 360 15න් බෙදෙනවා. 15. 360 බෙදෙනවා 15. 15 වරක් 2යි 30යි 6යි 64යි. කීයද අංශක? 24යි. 4යි. මේ උත්තරේ ආවද පුතේ? ඔව් සර්. ඒක උදාවන. හදා ගන්න පාවේ නැත්තම් කටුවට මේක ඇඳගත්තත් කමක් නැහැ. කටුවට ඇඳගත්තත් කමක් නැහැ. අභ්‍යන්තර කෝණයක අගය. බලමුකෝ යාලා ඒවල තියෙන උත්තරේ. පුතේ හදපු අය ඊළඟ එකට යන්න. හදපු අය ඊළඟ එකට යන්න.
මේ උත්තරය ඇවිත් තියනවාද? right. බාහිර 24යි. අභ්‍යන්තර පූර්ණ අභ්‍යන්තර වැරදුනාද? හිරුනි හරි පුතේ, හරි හිරුනි. හොඳයි. අභ්‍යන්තර පූර්ණගේ අභ්‍යන්තර කෝණ වැරදිලා පුතේ. දානිදු බාහිර කෝණ හරි. හරි. ඉතින් බාහිර කෝණයේ අංශක 24යි නම් මෙයා අංශක 24යි නම් ඇතුලේ එක්කිනා හොයන්න මොකද කරන්නේ? ඇතුලේ එක්කිනා හොයන්න මොකද කරන්නේ? අංශක 180 24ක් අඩු කරනවා. හරි. 180 24ක් අඩු කරන්න 156යි. 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 හරි. 14 වෙනි ගාන හදන්න. 14 හදන්න. 14 හදන්න බලන්න. කල්පනා කරන්න දරුවනි, හිතන්න ගණිතය කියන්නේ හිතන එක. 14 වෙනි ගාන හොඳට හිතලා හදන්න. ඉතින් පුළුවන් ද හදාගන්න තනියම කල්පනා කරලා හදාගන්න පුළුවන්ද?